වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. බුබුලු බුබුලු බබල් පැපලි පැපලි ඇඳුම් දෑතට සුමුදුයි. කෝමාරිකා සමග දෑතට සුමුදු බබල් ඩිටර්ජන්ට් පවුඩර්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකිය තැත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථම නවදානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කැබිනට් ඇමතිවරු 25ක් හා රාජ්‍ය ඇමතිවරු 39ක් මහනුවරදී ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි. ආරක්ෂාව ජනපතිට, අගමැතිට අමාත්‍යාංශ 3ක්. මෛත්‍රී විජේදාස ඇතුළු පිරිසකට ඇමතිකම් නැහැ. අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩිපහරින් මරුට. පාස්කු ප්‍රහාරය ගැන බදියුදීන්ගෙන් CIDට පැය 6ක ප්‍රකාශයක්. රවි අල්ලස් කොමිසමට. කුරුණෑගල නගරාධිපති අල්ලනවාද නැද්ද? තීන්දුව 24 වෙනිදා. නව රජයේ අමාත්‍යාංශ 28ක් සඳහා කැබිනට් අමාත්‍යවරු 25 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මගුල් මඩුවේදී නව රජයේ ආරක්ෂක අමාත්‍ය ධුරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හොබවන අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් අමාත්‍ය ධුර 3ක් හොබවනු ලබනවා. දවසේ පුවත. නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දීමේ උත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මගුල් මඩුවේදී ආරම්භ වුණේ අද පෙරවරු 8:45ට පමණ. උතුම් ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි මේ මගුල් මඩුව ඓතිහාසික උරුමයක්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සම්ප්‍රාප්ත වන අවස්ථාව දැන් ඔබ දකිනවා ඇති. இலங்கை ஜனநாயக சோஷலிச குடியரசின் ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ නව රජයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ දිවුරුම් දීමට නියමිත අමාත්‍යවරුන් සියලු දෙනා මෙහිදී සාමූහික ප්‍රතිඥාවක්ද දෙනු ලැබුවා. ශනී කිරීම නොකරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා. ඓතිහාසික සෙන්කඩගලපුර ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුවේදී මෙරට අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම් දුන් ප්‍රථම අවස්ථාව ලෙස අද දවස ඉතිහාසගත වෙනවා. ඒ අනුව නව රජයේ අමාත්‍යවරුන් දිවුරුම් දීමේ උත්සවය සීමිත පිරිසක් සහභාගී කර ගනිමින් චාම් ආකාරයෙන් සහ අභිමානවත් අයුරින් අද මහනුවර මගුල් මඩුවේදී ආරම්භ වුණා. කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීමයි නව රජයේ ආරක්ෂක අමාත්‍ය ධුරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හොබවන අතර මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙනු ලැබුවා. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු මීට අමතරව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු කැබිනට් අමාත්‍ය ධුරය සහ නාගරික සංවර්ධන හා නිවාස කැබිනට් අමාත්‍ය ධුරයද හොබවන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. කම්කරු කැබිනට් අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල්ද සිල්වා මහතා දිවුරුම් දුන් අතර අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ මහාචාර්ය GL පීරිස් මහතායි. අධ්‍යාපන අමාත්‍යවර ගරු GL පීරිස් මැතිතුමා. පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සෞඛ්‍ය කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ගරු පවිත්‍රා දේවී වන්‍යාරච්චි මැතිතුමිය. විදේශ කැබිනට් අමාත්‍ය ධුරයේ දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දෙනු ලැබුවා. අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. ධීවර කැබිනට් අමාත්‍යවරයා ලෙස ඩග්ලස් දේවානන්ද මහතා දිවුරුම් දුන් අතර ගාමිණී ලොකුගේ මහතා දිවුරුම් දුන්නේ ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙසයි. ජනරජයේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙළඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර CB රත්නායක මහතා වනජීවී හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දියුරුම් දුන් අතර ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ කෙහෙලිය රඹුක්වැල්ල මහතායි. ජනමාධ්‍ය අමාත්‍ය ගරු කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා. චමල් රාජපක්ෂ මහතා වාරිමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. ඩලස් අලහප්පෙරුම් මහතා දියුරුම් දුන්නේ විදුලි බල කැබිනට් අමාත්‍යවරයා ලෙසයි. ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා. ළඟට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දියුරුම් දුන්නේ මහා මාර්ග කැබිනට් අමාත්‍ය ධුරේ. මහා මාර්ග අමාත්‍යවර ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා. විමල් වීරවංශ මහතා කර්මාන්ත කැබිනට් අමාත්‍ය ධුරේ දියුරුම් දුන් අතර මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. ඉඩම් කැබිනට් අමාත්‍යවරයා ලෙස එස්.එම්. චන්ද්‍රසේන මහතා දියුරුම් දුන් අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවා. ජල සම්පාදන කැබිනට් අමාත්‍යවරයා ලෙස වාසුදේව නානායක්කාර මහතා දියුරුම් දුන් අතර බලශක්ති කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ උදයගම්මන් පිළ මහතායි. රමේෂ් පතිරණ මහතා වැවිලි කැබිනට් අමාත්‍ය ධුරේ දියුරුම් දුන් අතර ප්‍රසන්න රණතුංග මහතා සංචාරක කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවා. වරාය හා නාවික කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ රෝහිත අබේගුණවර්ධන මහතායි. නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන් අතර ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණ කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවා. ඒ අධිකරණ අමාත්‍යවර ගරු අලි සබ්රි මැතිතුමා. මේ අතර නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරු 39 දෙනෙක්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දියුරුම් දුන්නා. අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ චමල් රාජපක්ෂ මහතායි. ප්‍රියංකර් ජයරත්න මහතා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. දුමින්ද දිසානායක මහතා සූර්ය බල සුළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයායි. බතික් අත්‍යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දයාසිරි ජයසේකර මහතා දියුරුම් දුන් අතර සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලසන්ත අලගියවන්න මහතා දියුරුම් දුන්නා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දියුරුම් දුන්නේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධුරේයි. අරුන්දික ප්‍රනාන්දු මහතා පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන් අතර නිමල් ලංසා මහතා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. ජයන්ත සමරවීර මහතා ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපියුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයායි. ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ මහතාද සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේවතු ආශ්‍රිත භෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කනක හේරත් මහතාද දියුරුම් දුන්නා. ජාතිකුරුම ප්‍රාසංග කලා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ විදුර වික්‍රමනායක මහතායි. ජානක වක්කුමර මහතා දියුරුම් දුන්නේ උක්, බඩේරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාඹු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විජිත බේරුගොඩ මහතා දියුරුම් දුන්නා. ශිහාන් සේමසිංහ මහතා දියුරුම් දෙනු ලැබුවේ සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මොහන්ද සිල්වා මහතා දියුරුම් දුන් අතර මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහන් රත්වත්තේ මහතා දියුරුම් දුන්නා. වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා දියුරුම් දුන්නා. වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂක වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දියුරුම් දුන්නේ විමල වීර දිසානායක මහතායි. තාරක බාලසූරිය මහතා කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ඉන්දික අනුරුද්ධ මහතා ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම, ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නා. විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර මහතා දියුරුම් දෙනු ලැබුවා. ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සනත් නිශාන්ත මහතා දියුරුම් දෙනු ලැබුවා.
සිරිපාල ගම්ලත් මහතා දියුරුම් දුන්නේ මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයයි. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ සරත් වීරසේකර මහතා දියුරුම් දෙනු ලැබුවා. ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අනුරාධ ජයරත්න මහතා දියුරුම් දුන්නා. තැපැල් සේවා සහ ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ සදාසිවම් ව්‍යාලේන්ද්‍රන් මහතායි. ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තේනුක විදානගමගේ මහතා දියුරුම් දෙනු ලැබුවා. සිසිර ජයකොඩි මහතා දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයේ දියුරුම් දුන්නා. කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයේ දියුරුම් දුන්නේ පියල් නිශාන්ත මහතායි. වේවැල් පිත්තල මැටි ලියබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණවීර මහතා දියුරුම් දුන්නා. ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දියුරුම් දුන්නේ ඩී.වී. චානක මහතායි. පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේ ඩී.බී. හේරත් මහතා දියුරුම් දෙනු ලැබුවා. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වීහා ධාන්‍ය කාබනික ආහාර එළවලු පළතුරු මිරිස් ලුණු හා අර්ථාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවා. ආචාර්ය නාලක ගොඩහේවා මහතා නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයේ ජීවන් තොණ්ඩමන් මහතා දියුරුම් දුන්නා. මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරයේ අජිත් නිවාඩ් කබ්‍රල් මහතා දියුරුම් දෙනු ලැබුවා. වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය දියුරුම් දුන්නේ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය ලෙසයි. මහාචාර්ය චන්න ජයසුමන මහතා දියුරුම් දුන්නේ ඖෂධ නිෂ්පාදනය සැපීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ කිසිවෙකුත් අද දිනේ දියුරුම් දුන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 නොඉක්ම විය යුතු බවයි. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම එම සීමාවන්ට යටත්ව සිදු කර ඇති අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් කිසිවෙකු හෝ පත් කර නොතිබීම විශේෂත්වයක්. මේ අතර දිස්ත්‍රික්ක 24ක් සඳහා නව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ද අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී පත්වීම් ලැබුවා. ප්‍රදීප් පුදුකුඩ මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා අතින් අද පත්වීම් ලැබුවා. ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත් කෙරුණේ සහන් ප්‍රදීප් විතාන මහතායි. කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස සංජීව එදිරිමාන මහතා පත් කරනු අතර වසන්ත යාපා බණ්ඩාර මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත්වීම් ලැබුවා. මෙතර එන් නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මාතලේ දිස්ත්‍රික්කයේ සඳහාත් එස්.පී. දිසානායක නුවරඑළිය දිස්ත්‍රික්කයේ සඳහාත් සම්පත් අතුකෝරළ ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහාත් කමිටු සභාපතිවරුන් ලෙස අද පත්වීම් ලබා ගත්තා. නිපුණ රණවක මාතර දිස්ත්‍රික්කයේ සඳහාත් උපුල් කලප්පත්ති හම්බන්තොට දිස්ත්‍රික්කයේ සඳහාත් කමිටු සභාපතිවරුන් ලෙස පත් කෙරුණා. ආංගචන් රාමනාදන් ඩග්ලස් දේවානන්ද කේ දිලීපන් පිළිවෙලින් යාපනය කිලිනොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස අද පත්වීම් ලැබුවා. මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා කාද මස්තාන් මහතාත් ඩී වීරසිංහ මහතා අම්පාර දිස්ත්‍රික්කයේ සඳහාත් කපිල අතුකෝරළ මහතා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සඳහාත් පත් කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස ගුණපාල රත්නසේකර මහතා පත් කෙරුණු අතර අශෝක ප්‍රියන්ත මහතා පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත්වීම් ලිපිය ලබා ගත්තා. එච් නන්දසේන අමරකීර්ති අතුකෝරළ සුදර්ශන දෙනිපිටිය පිළිවෙලින් අනුරාධපුර පොළොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත් කර තිබෙනවා. ඊට අමතරව කුමාරසිරි රත්නායක මහතා මුන්රාගල දිස්ත්‍රික්කයේ සඳහාත් අකිල එල්ලාවල රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහාත් රාජිකා වික්‍රමසිංහ මහත්මිය කෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලිපි ලබා ගත්තා. දවසේ පුවත නව අමාත්‍යවරුන් දියුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව අමාත්‍ය මණ්ඩලය මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදැකීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු නව අමාත්‍යවරුන් එක්වුණේ ඉන් අනතුරුවයි.
ශ්‍රී දළදා සමිඳුන් වෙනපදා ගැනීම සඳහා එක්වුණු ජනපති අගමැති ප්‍රමුඛ නව අමාත්‍ය මණ්ඩලය පිළිගනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා විසින්. අනතුරුව නව කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේ මෙලෙසින්. අනතුරුව මල්වතු විහාරය වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හා නව අමාත්‍යවරුන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ගතවුණු කාලවකවානුව තුළ සඳහන් කළොත් මේ රටේ දේශීයත්වය විනාශ වී යන ආකාරයක්, රටේ ස්වාධීනත්වය විනාශ වී යන ආකාරයක්, අපේ රටේ සම්පත් විදේශිකයන්ට අයිති වන ආකාරයක් දැක ගන්නට පුළුවන්කම ලැබුණා. ඒ ඥානපූර්ව කාලවකවානුව තුළදී සම්යම් පුද්ගලයන් ඉදිරිපත් කළ අදහස් උදාහරණ ඉතාමත්ම වැරදි බව සඳහන් කරන්නට ඕනේ. අස්කිරි විහාරයේ වෙත ගිය ජනාධිපතිවරයා ඇතුළු පිරිස අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදක ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි. ජනාධිපතිතුමා කිසිවෙක් විවේචනය නොකර තමන්ට පැවරුණු කාර්යභාරය තමාගේ උපරිම උත්සාහයෙන් සිදු කර දෙමින් පූර්වාදර්ශයක් දෙන කාල පරිච්ඡේදයක් මේ බැරි වුණ දේවල් ඉටු කරන්නටයි වැරදුණු දේවල් හදාගෙන යන්නටයි ජනතාව නැවත වරක් උතුමල්ලාට බලය ලබා තිබෙන්නේ. හදන ලද ව්‍යවස්ථාවට අනුගතව ප්‍රථම වතාවටයි 3/2ක බලයක් ලැබෙන තැන මේ පාර්ලිමේන්තුවක් පිහිටුවා ගන්නට වර්තමාන ජනාධිපතිතුමා කෙරෙහි ප්‍රසාදයෙන් යුක්තව ග්‍රාමාත්‍යතුමා කෙරෙහි විශ්වාසයෙන් යුක්තව ඡන්දේ පාවිච්චි කර තිබේ. අමාත්‍යතුමා වගේම මන්ත්‍රීතුමාලා තමන්ගේ චර්යාව මේ රටේ ජනතාවට පූර්වාදර්ශයක් වන ඇටියට පවත්වා ගන්නේ නම් ජනතාවගේ ප්‍රසාදයෙන් තවත් වර්ධනය වෙන පුරාවස්තු රැක ගන්නට ඕනෑ කරන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නාහිමියන් බැහැදකීමටද ජනපති අගමැති එක්ුණා. මෙතර ගැටමේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැපිටියාගොඩ සිරිවිමන නාහිමියන් බැහැදක ජනාධිපතිවරයා ඇතුළු පිරිස ආශිර්වාද ලබා ගත්තා. නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍ය දුරවලින් පිදුම් ලැබූ නව අමාත්‍යවරුන් සිය අමාත්‍යංශ පිළිබඳවද මෙලෙස අදහස් පළ කළා. කර්මාන්ත ඇමති ධුරේ මම කලින් මැතිවරණයට පෙරත් යම්කිසි කාලයක් කරා. දේශීය කර්මාන්තවල ඉතා පුනරුදයක් ඉදිරි කාලය තුල අපි මේ රට තුල ඇති කරනවා. ඇමිලිපිටි කඩදාසි කම්මලත් සම්පූර්ණ රජ ආයතනයක් හැටියට වැඩ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. බුරතෙල් ආනයනය අවම කරන්න, අතුරු නිෂ්පාදනය වැඩි කරන්න, ඒ වගේම ත්‍රිකුණාමලයේ තියෙන අපේ තෙල් ටැංකි ටික උපරිම ප්‍රයෝජනය ගන්නත් ඉදිරි වසර 5 තුලදී බලශක්ති ක්ෂේත්‍රයේ විප්ලවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ජනගහනයෙන් 40%ක් කෘෂි කර්මාන්තයෙන් ජීවත් වෙන්නේ, වක්‍රව සහ වෙනත් ආකාරයෙන් 70%ක් විතර කෘෂි කර්මාන්තයෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා කෘෂි කර්මාන්තයේ නගා සිටීම තමයි අපේ වගකීම. විශේෂයෙන්ම අපි පක්ෂයක් විදිහට ඉතාමත් සතුටු වෙනවා. තියෝ ජනාධිපතිතුමා ඉතාමත් හොඳින් අමාත්‍යාංශ ටික බෙදලා තියෙනවා. හැම විෂයකටම යමක් කරන්න පුළුවන් ආකාරයට. මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමාට මතදුරෙන් ලබන දුන්නේ මොකක්ද? ඉදිරියේදී එතුමාට වෙනත් තනතුරක් ලැබෙන නියමිතයි. තාමත් වගකීමක් ඇති අමාත්‍ය ධූරයක්. මගේ සම්පූර්ණ පළපුරුද්ද තියෙන්නේ අමාත්‍යාංශයට අනුබද්ධව. මේ සියල්ලත් එක්ක මම හිතනවා මගේ මේ පළපුරුද්ද හැකියාව හා ගොඩනගාගත්ත සම්බන්ධතාවකම් මත අපිට අධිකරණ ශේෂ්ත්‍රයේ යටිතල පහසුකම් යල්පැන ගිය නීති වෙනස් කරලා රටට අවශ්‍ය නව නීති සම්පාදනය කරලා සේවයක් කරන්න පුළුවන් මේක. කලින්ම මේ විෂයපතයන් ගැසට් කරලා හොඳ සූදානමක් තිබුණා. ඉතින් මම හිතනවා හොඳ වැඩපිළිවෙලක් ඉදිරියට ක්‍රියාත්මක කරයි කියලා. හොඳට තෝරලා බේරලා හැකියාව දක්ෂ
අවශ්‍යතාවය මත තනතුරු දීලා තියෙනවා කියලා පේනවා. මම හිතන්නේ විශාල වගකීමක් තියෙනවා මාධ්‍ය අමාත්‍යාංශය කියලා කිව්වට මාධ්‍ය අමාත්‍යාංශයට එක්කාසු වෙච්ච විශාල බවපසරයක් තිබෙනවා. මේක මට පුරුදු රස්සාව. ජනතාව දැනුවත් කරලා ජාත්‍යන්තරයත් එක්ක මේ ප්‍රශ්න අපි එන ප්‍රශ්න විසඳ ගන්න ඒ සියලු වගකීම් අපි බාර අරන් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම ඒ වගේම මහින්ද රාජපක්ෂ අපේ අගමැතිතුමාගේ ඉදිරි ගමන ශක්තිමත් කිරීමට රටේ ජනතාව වෙනුවෙන් මගේ යුතුයකම් වගකීම හරියටම ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවුරුදු 5 තුල මේ රටේ ඉන්න සෑම පුරවැසියෙකුට යම්කිසි ඉඩම් ප්‍රමාණයක් ලබා දෙන්න සෞභාග්‍ය දෙයක්ම වැඩසටහන යටතේ ප්‍රේම වශයෙන් කටයුතු කරනවා. ඔබතුමාට මේ ලොකුම අභියෝගය වෙන්නේ කඩාවැච්ච ක්‍රිකට් ක්‍රීඩාව නැවත නගා සිටුවේ මොකක්ද වැඩ පිළිවෙලක් තියෙනවා? එකක් මතක තියාගන්න ඕනේ මම ක්‍රීඩා ඇමතිවරයා විදිහට පත් වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩා ඇමතිවරයා නෙවෙයි. ක්‍රීඩාව සඳහා තමයි ඇමතිවරයා පත් වෙන්නේ. ඉතින් ක්‍රිකට් සඳහා පාලක මණ්ඩලයක් තියෙනවා. ඒ වගේම තමයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ නැත්නම් පැරණි ක්‍රීඩකයෝ සිළු දෙනාත් එක්කම සාකච්ඡා කරලා ඉදිරි කාලේ නැවත ප්‍රතිව්‍යුහගත කරන්න අපි කටයුතු කරන්න පුදුම සතුටු වෙනවා මේ අමාත්‍යංශ. ලස්දින් සතුටුලා ඉතින් වැඩ කරගෙන යන්න ඕනේ. මොකද අපි වැදගත් වෙන්නේ මේ ආණ්ඩුව ආරක්ෂා කිරීම පළවෙනියෙන් දෙවනුව රටේ ජනතාව දුන්න බලාපොරොත්තු. ඒවා පුද්ගලික කාරණා වලට වැඩිය ඒක වටිනවා කියලා මම විශ්වාස කරනවා. අද දියුරුම් දුන් කැබිනට් මණ්ඩලයට මෙවර පාර්ලිමේන්තුවට ප්‍රථම වරට තේරීපත් වූ අයෙක් සහ ප්‍රථම වරට කැබිනට් අමාත්‍යධූර හිමිවන දෙදෙනෙක් අයත් මේ විමසා බැලීම නව කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් පවතින විශේෂතා පිළිබඳවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මෙවර ප්‍රථම වරට පාර්ලිමේන්තු වරම් ලැබූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අධිකරණ අමාත්‍යධූරය හිමි වුණා. ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ අවස්ථාවේදීම කැබිනට් අමාත්‍යධූරයකින් පිදුම් ලැබීම විශේෂත්වයක්. මෙවර ප්‍රථම වරට කැබිනට් අමාත්‍යධූර හිමි වූ දෙදෙනෙකුද සිටින අතර ඒ තරුණ හා කුඩා අමාත්‍යධූර හිමි වූ නාමල් රාජපක්ෂ සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යධූර හිමි වූ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන්. මේ අතර රාජ්‍ය අමාත්‍යධූර හිමි වූ 6 දෙනෙකු මෙවර ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ අයයි. ඒ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සංචාරක ප්‍රවර්තන අධිකාරිය මෙන්ම සොරකම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වූ ආචාර්ය නාලකගොඩ හේවා ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් හිටපු මහබැංකු අධිපතිවරයෙකු වූ අජිත් නිවාඩ් කබ්‍රාල් මහාචාර්ය චන්න ජයසුමන හා ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වූ විශේෂඥ වෛද්‍ය සීතා ආරම්භය පොළන මහත්මීන් මීට අමතරව මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ තවත් 7 දෙනෙකුටද මෙවර ප්‍රථම වරට රාජ්‍ය ඇමතිකම් හිමි වුණා. ඒ සදාසිවම් ව්‍යාලේන්ද්‍රන්, තේනුක විධානගමගේ සිසිර ජයකොඩි, පියල් නිශාන්තද සිල්වා, ප්‍රසන්න රණවීර, ඩී.වී. චානක සහ ඩී.බී. හේරත් යන මහත්තුරුන්. මේ අතර මීට පෙර කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යතුරු හිබු ප්‍රබල දේශපාලකයන් කිහිප දෙනෙකුටම මෙවර තනතුරු අහිමි වී තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිදු අමාත්‍යතුරක් හිමි නොවීම විශේෂත්වයක්. ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇමතිකමක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැත්තක් පළ කර නොමැති බවයි. පැවති රජයේ වාරි මාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරය හිමි වූ මහින්ද යාපා අබේවර්ධන මහතාටද මෙවර කිසිදු අමාත්‍යධූරයක් හිමි වී නැහැ. මීට අමතරව හිටපු අමාත්‍යවරුන් වූ WDJ සෙනවිරත්න, SB දිසානායක, අනුර ප්‍රේදාශන යාපා, විජයදාස රාජපක්ෂ, රංජිත් සියවලාපිටිය, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ටද කිසිදු අමාත්‍ය හෝ රාජ්‍ය අමාත්‍යධූරයක් හිමිව නැහැ. සමගී ජනබලවේගයේ පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා ලබා දෙන ඕනෑම තීරණයකට තම සන්ධානයේ ජන එකඟතාවයේ හිමිවන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සමනායක මනෝ ගණේෂන් මහතා පවසනවා. කෙසේ වෙතත් සමගී ජනබලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට මෙතෙක් සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයන් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට හැකි වී නැහැ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සඳහා නම් 8ක් මෙවන විට යෝජනා වී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයට අත් වූ අන්ත පරාජයත් සමග පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පක්ෂයට දැනුම් දුන්නා. ඒ අනුව පසුගිය 10 වෙනිදා පැවති පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ සාකච්ඡාවකදී පක්ෂ මහලේකම් අකිල විරාජකාරී වසම්, උපනායක රවි කරුණානායක, භාණ්ඩාගාරික දයාගමගේ, වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ නම් නායකත්වය සඳහා යෝජනා වී තිබෙනවා. ඊට අමතරව පක්ෂ නායකත්වය සඳහා ජාතික සංවිධායක නවීන් දිසානායක, රුවන් විජේවර්ධන, අර්ජුන රණතුංග, පාලිතරංගේ බණ්ඩාර යන මහත්වරුන්ගේ නම් ද යෝජනා වී ඇතැයි වාර්තා වුණා. රනිල් වික්‍රමසිංහ මහතා තවමත් පක්ෂ නායක ධුරයේ කටයුතු කරන අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ යෝජනා වී ඇති නම් අතුරින් කෙනෙකු නායකත්වය සඳහා පත් කරගන්නා ලෙසයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණත් එය පැවැත්වුණේ නැහැ. කෙසේ වෙතත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුගේ රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වුණා.
එම සාකච්ඡාව සඳහා රුවන් විජේවර්ධන, නවීන් දිසානායක, සාගල රත්නායක, රවි කරුණානායක, පාලිතරංගි බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටි බව වාර්තාකරුවන් සඳහන් කළා. දැන් මොකක්ද සාකච්ඡාව තේරුම් මේකක් වුණාද? තීරණයක් ගත්තද? මොනවා සම්බන්ධ? නායකත්වයේ සම්බන්ධයෙන්. නෑ මේකක් විතර කතා කරන්නේ. එතකොට සිරිකොතෙන් මගේ අරලයි මෙහෙ නායකතුමාලා ගෙදර තිබ්බේ. අපි පක්ෂයේ මේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව කතා කරේ. එතකොට කවුද තෝරාපත් කරගත්තේ පාර්ලිමේන්තුව යවන්න ඔබතුමාලාගේ නාමය? නෑ මේ මොකුත් කතා කරන්නේ නෑද? නාද මොනවාද ඔබතුමාලා එහෙම සාකච්ඡා කරන්නේ? ඒක අපි මාධ්‍යගතන දෙයක් කතා කරන්නේ නෑ. දැන් නවීන් දිසානායක මැතිතුමාලා නෝ කමෙන්ට් කියාගෙන ගියා බොහොම කේන්තියෙන් තරහා ගියා. ඉතින් මට කියන්න තියෙන උච්චරයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මෙතෙක් කිසිවෙකු නම් කර නොමැති අතර පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ අනිද්දා වන විට අදාළ නම මැතිවරණ කොමිසමට යැවීමට නියමිත බවයි. සමගි ජන බලවේගයේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන්ද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. එම පක්ෂයේ හවුල්කාර පක්ෂයක් වන දමිළ ප්‍රගතිශීලී සන්ධානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ජාතික ලයිස්තු කියන කාරණාව අපේ ප්‍රධාන අරමුණු බාධා වෙන විදියට එළව කරගන්නේ නැහැ අපි. දුරදිග බලලා අපි මේ සම්බන්ධව අයිතිය අපේ සන්දාන නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට බාර දීලා තියෙනවා. තීරණය ගන්නට. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා දෙන ඕනම තීරණයකට ඔබතුමාලා එකගයි. කියන්නේ ඔබතුමාලාට එක වෙන දූරයක් දෙන්නේවත් නැහැ. മന്ത്രി දූර දෙන්නේ නැහැ කියලා කිව්වොත් ඔබතුමාලා එකගයි. තුමා ගන්න තීන්දුවට අපි එකඟ වෙනවා. ඔබතුමා මොකක් ප්‍රකාශ කරන්නේ? අධිකාර මන්ත්‍රීතුමා ඊ ප්‍රකාශ කරේ ඔබතුමාලාට අයිතියක් නැහැ. මරිකාර කවුද? මේ කතා කරගෙන ඉන්නේ මේ සමග ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සමාජිකයා. මරිකාරිත නෑනේ. මරිකාර දන්නේ නැති ඒවා ගොඩක් තියෙනවා. කලබල වෙන්න එපා. මම ඒක දන්නේ නෑ. කවන්නේ. ඊටවාට පැහැදිලි කරගන්න ඕන සජිත් ප්‍රේමදාස කියලා මෙතුමක් ඉන්නවා එතන. ඊට මම ආගත්ත නම් හරි. ඉච්චරයි. අඬුවට සහාය දීලා මොකක් හෝ ජනතාව විනේ යම්කිසි සහායක් කරනවත් උත්සාහ කරන්නේ නැත්තේ ඇයි? ඕගොල්ලන් ආන ප්‍රශ්නේ මේක too early. ඒක පස්සේ අපි කල්පනා කරමු. ඒක දැන් ඒකට උත්තර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවස්ථාවක් ලැබුණොත් තාම අපි දිවුරුම් දීලවත් නැහැ. ඒ ප්‍රශ්නේ දැනට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අතර අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පැහැර ගැනීමට පක්ෂයේ සභාපතිවරයා කටයුතු කරමින් සිටින බව එම පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනීකම විමලතිස්ස හිමියන් පවසනවා. සභාපතිවරයා අරගෙන තිබෙන ලේකම් ධුරය අවෝසි කිරීමේ කුමන්ත්‍රණය අද එතනම හසු වෙලා ඉවරයි. මෙයාලා ලියුමක දැනුම් දීලා තියෙනවලු කොමසාරිස්තුමාට 7 වෙනිදා දවසේ මේ මධ්‍යම කාර්ය සභාව රැස් වෙනවා කියලා. මැතිවරණ කොමසාරිස්තුමාට මම ලිපියකින් දැනුම් දුන්නා. ඒ මධ්‍යම කාර්ය සභාව රැස් කළේ කොහෙද කියලා හොයාගන්න කියලා. මේ മന്ത്രി ධූරයට අන කොටා ගන්න තත්ත්වයට පත් කරලා කරන්න ලෑස්ති වෙන්නෙම මේ മന്ത്രി ධූරය ගලව ගන්න. සභාපතිතුමා හෝ වේවා මේ කල්ලි කවුරු හරි වේවා මේ කරන්නේ මහා ශාසනික අපරාධයක්. පක්ෂය හදා ගන්න කටයුත්තට මම තමයි වෙහෙසුනේ. මම දැන් විධිමත් ලියකියවිල්ලක් දීලා තියෙනවා මේ മന്ത്രി ධූරය මා අතර තමයි පත් වෙන්නේ. ඒ පත් වෙන മന്ത്രി ධූරයෙන් ඉල්ලාස් වෙලා ඥානසාර හාමුදුරුවන්ට മന്ത്രി ධූරය ලබා දීමට තමයි මගේ කායන බලාපොරොත්තු තියෙන්නේ. කවුරු හරි කෙනෙක් මේක නොවග දාලා වෙන පැත්තකට മന്ത്രി ධූරය ගෙනියන්න හැදුවොත් අපි අධිකරණ ක්‍රියාවලියෙන් හරි බලාපොරොත්තුවක් තියෙන මේ කටයුත්තට සාධාරණයක් සිද්ධ වෙයි කියලා. මේ අතර ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කර ඇත්තේ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියයි. පොලිස් දෙපාර්තමේන්තුවේ අංශවත්තර පවතින තරගකාරීත්වයේ හේතුවෙන් සහරාන් හෂිම් පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණ කර ගැනීමේ අවස්ථාවන් ගිලිහී ගිය බව පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද අනාවරණ වුණා. ඒ ත්‍රස්ත විමර්ශන කොට්ටාශය නිලධාරියෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්න අවස්ථාවේදී කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ අන්තවාදී සහ මූලධර්මවාදී විමර්ශනාංශයේ වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ගයන් රත්නායක මහතායි. 2017 වසරේදී සහරාන් හෂිම් සම්බන්ධයෙන් ලිපිගොනුව විවෘත කළ බවත් ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා 2018 වසරේ ජූලි මාස 2 වෙනිදා විවෘත වරෙන්තුව ලබාගත් බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. ඒ අනුව 2019 වසරේ ජනවාරි මාස 14 වෙනිදා තම ඇතුළු කණ්ඩායමක් කාත්තන්කුඩිය හා අක්‍රේපත්තු යන ප්‍රදේශවලට ගිය බව පොලිස් පරීක්ෂකවරයා පැවසුවා. නමුත් එහිදී සහරාන් පිළිබඳව කිසිදු කරුණක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඉන් අනතුරුව 2019 වසරේ පෙබරවාරි මාස 28 වෙනිදා සහරාන් හෂිම්ගේ බිරිඳගේ නාරම්මල කැකුණගොල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට තමාගේ නායකත්වයෙන් යුත් නිලධාරීන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිය බවයි ගයන් රත්නායක මහතා සඳහන් කළේ. මෙහිදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් තවත් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියා. අදාළ නිවසට ඔබේ කණ්ඩායම ගිය අවස්ථාවේදී එහි රැඳී සිටියේ කවුද? අපි නිවස වටලා පරීක්ෂා කළා. නමුත් සහරාන් හෝ ඔහුගේ බිරිඳ එහි සිටියේ නම් නැහැ. සහරාන්ගේ බිරිඳගේ මව සහ මොහොමඩ් අන්සාර් නැමැති ඇයගේ සහෝදරයා පමණයි ඒ අවස්ථාවේදී එම නිවසේ රැඳී සිටියේ. අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කළා සහරාන් සම්බන්ධයෙන්. ඒ අවස්ථාවේදී සහරාන්ගේ බිරිඳගේ මව කිව්වා සහරාන් හෂීම් වසර 2කට පමණ ඉහතදී නිවසට ආවා ගියා කියලා. නමුත් සහරාන්ගේ බිරිඳගේ සහෝදරයා කිව්වා මාසයකට ආසන්න කාලයකදීත් සහරාන් එම නිවසට පැමිණ නැවත පිටත්ව ගියා කියලා. සාක්ෂිකරු
ඔබ එම පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම සිදු කරනකොට යම්කිසි සුවිශේෂ දෙයක් සිදු වුණාද? ඔව් ස්වාමීනි, එම අවස්ථාවේදී අන්සාර්ගේ දුරකථනයට ඇමතුමක් ලැබුණා. CID ගේ මහත්තයෙක් කතා කරනවා. සර් කතා කරන්න කියලා අන්සාර් මට ඔහුගේ දුරකථනය ගෙනවිත් දුන්නා. එම ඇමතුම ලබාගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩයස් නැමැති උප පොලිස් පරීක්ෂකවරයෙක්. ඔහු මට කිව්වා සහරාන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශනයේදී අන්සාර් කියන්නේ තමන්ගේ පෞද්ගලික ඔත්තුකරු කියලා. ඒ නිසා වහාම නිවසින් පිටව යන්න කියලා ඔහු මට දැනුම් දුන්නා. අනතුරුව තම පෞද්ගලික දුරකථනයෙන් ඩයස් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව සහ තම ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත එම නිවසින් පිටව ගිය බව සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා. අන්සාර් නැමැත්තාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට ලැබුණේ නම් සහරන් හෂීම් පිළිබඳව මීට වඩා තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබූ බව තමාට හැඟී ගිය බවයි ඔහු පැවසුවේ. පොලිස් දෙපාර්තමේන්තුවේ එක් අංශවල පවතින තරඟකාරීත්වයේ හේතුවෙන් සහරන් හෂීම් අත්අඩංගුවට ගැනීමේ බොහෝ අවස්ථා මගහැරී ගිය බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ අන්තවාදී සහ මූලධර්මවාදී විමර්ශනාංශයේ වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ගයන් රත්නායක මහතා කොමිසම හමුවේ කියා සිටියා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදත් පැය 6කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා. අද පෙරවරු 9:30ට පමණ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුට ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා පැමිණෙන ලෙස නිකුත් කළ නියෝගයකට අනුවයි. ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේ පසරු 4ට පමණ. හේතුව එන්න කියපු. පණිවිඩය ලැබුණා එනකොට මං ගාව තියෙන සියලුම මගේ પાස්පෝර්ට් ඔක්කොම අරගෙන එන්න කියලා. ඔක්කොම ගෙනල්ලා අද බාර දුන්නා. අවුරුදු 18ක් 19 කාලේ මම ගියේ ගමන එක ලියාගත්තා. දැන් සහෝදරයා එහෙම බැලුවද කොහමද? සහෝදරයා දෙක්ක නෑ. සහෝදරයා නම් අසාධාරණයක්. යාට කිසිම වැරදක් නැතුව තාම යා හිරේ ඉන්නේ. මේ පාස්කු සිද්ධියකට කිසිම සම්බන්ධයක් මම හෝ මගේ සහෝදරයා නෑ කියලා මම හොඳින්ම දන්නවා. CADත් දන්නවා. නැත්නම් මාස 15ක් දැන් ගින් තියෙනවානේ මේකෙන් සම්බන්ධ වෙච්ච ඔක්කොම අය දැනටම අල්ලලා ඉවරයි. ආරාධනාවක් ලැබුණොත් පිළිගන්නවද? ආණ්ඩුවට එන්න? ආරාධනාවක් ලැබුණොත් හෝ නොදුන්නොත් හෝ හොඳ වැඩවලට අපි සහයෝගය ලබා දෙනවා. මෙතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාද අද අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියා. කතා කරනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායක අංගොඩ ලොක්කාගේ කල්ලියේ ප්‍රධාන වෙඩිකරු ලෙසින් සැලකෙන අසිත හේමතිරකේවත් සොල්ටාන පැත්තා පොලිස් වෙඩිපහරින් ඊ රාත්‍රියේ ජීවිතාක්ෂයට පත් වුණා. පොලිසිය පැවසුවේ සංගවා තිබූ ආයුධ සොයා ගැනීමට එම සැකකරු මුල්ලේරියා ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී ඔහු නිලධාරීන් දෙසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ අවස්ථාවේ පොලිසිය මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවයි. බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ටාසේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් අසිත හේමතිලක හෙවත් සොල්ටා මුල්ලේරියාව පොලිස් ඔසමේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත ප්‍රදේශයට රැගෙන විත් තිබුණේ ඒ රාත්‍රී 9:45ට පමණ. ඒ සැකකරු සංගවා තිබූ ආයුධ සොයා ගැනීමට බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. එම අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරීන් වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර තිබෙනවා. එවිට පොලිස් නිලධාරීන් සැකකරුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර බරපතල තුවාල ලැබූ ඔහු මුල්ලේරියාවේ නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතාක්ෂයට පත්ව තිබෙනවා. 2017 වසරේ නොවැම්බර් 30 වෙනිදා කොට්ටාව ප්‍රදේශයේ රූපලාවන්‍ය ශිල්පිනියක් ඇගේ නිවස තුලදී වෙඩි තබා ඝාතනය කිරීමේ වෙඩික්කරු ලෙසද මෙම සැකකරු කටයුතු කළ බවයි පැවසෙන්නේ. අදාළ රූපලාවන්‍ය ශිල්පිනිය කළුතර බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය රනාලේ සමයන් නැමැති පාතාල කල්ලි නායකයාගේ සමීපතමෙක්. ඇයට අයත් රූපලාවන්‍යාගාරයකදී 2017 වසරේ ජනවාරි මාස අංගොඩ ලොක්කාගේ කල්ලි සමාජිකයෙකු වෙඩි තබා ඝාතනයට ලක් වූ අතර එම සිදුවීමට ආධාර අනුබල දීම යටතේ ඇයද රක්ෂිත බන්ධනාගාරගතව සිට තිබුණා. මේ අතර අතුරුගිරිය චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ව්‍යායාම් කරමින් සිටි රොෂාන් ප්‍රේමලාල් නැමැති පුද්ගලයෙකු 2018 වසරේ මාර්තු 25 වෙනිදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු වන්නේද සොල්ටාන් නම් මෙම සැකකරු බවට අනාවරණ වී තිබෙනවා. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ අංගොඩ ලොක්කා බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ජනතාව බියවැද්දීම සඳහා යොදාගෙන ඇත්තේද මෙම සැකකරු බවයි. ඒ අනුව අසිත හේමතිලක හෙවත් සොල්ටා නම් මෙම සැකකරුගෙන් තර්ජන එල්ල වූ පුද්ගලයන් සිටි නම් මුල්ලේරියාව සහ වැල්ලම්පිටිය පොලිස් ස්ථානවලට පැමිණිලි කරන ලෙස තෙන්නකෝන් මහතා ඉල්ලා සිටිනවා. මේ අතර අංගොඩ ලොක්කා මිය ගිය බව කියන දිනට සතියකට පමණ පෙර ඔහු මෙම සැකකරුට තවත් ඝාතන කොන්ත්‍රාත්තුවක් බාර දී ඇති බවද හෙළි වී තිබෙනවා. මෙලෙස ඝාතනය කරන ලෙස උපදෙස් ලබා දී ඇත්තේ ගයාන් නැමැති පාතාල සමාජිකයෙකු බව සඳහන්. මේ අතර දැනට මිය ගොස් ඇති බවට සැලකෙන අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කර ගැනීම සඳහා සිදු කරන DNA පරීක්ෂණවල ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නැහැ. කෙසේ වෙතත් ඔහුගේ මරණය සම්බන්ධයෙන් අමානි තාංජි, සිවාගම සුන්දරි සහ දිනේශ්වරන් යන අය තවමත් අත්අඩංගුවේ පසුවනවා.
මේ අතර බැද්දගාන ආනන්ද මාවතේ කුලී නිවසක රැඳී සිටමින් මද්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නිරත වූ මවක් සහ ඇගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට මීගාවත්ත පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් සමත් වුණා. ඇගේ සැමියා දැනට සිරගතව සිටින අතර මද්ද්‍රව්‍ය ව්‍යාපාරම් සඳහා යොදා ගන්නු මෝටර රථයක් සහ යතුරු පැදියක්ද පොලිසිය භාරයට ගැරුණා. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 800ක් සහ රුපියල් ලක්ෂ 70ක මුදලක්ද සොයාගෙන තිබෙනවා. ඒක බාන්දන් ඔයාගේ වහලයට කොරන් බිස්නස් එකක් මහා පරිමාණය කෙරෙලා. ඕගොල්ලෝ පොලිසිය වශයෙන් මේක අවදානම් ඉන්න ඕනේ. ඔයාගේ ගුරුනීතික ඔයාගේ වහලයට ඇවිල්ලා මේ වගේ රොන්ජාවාරමක් වෙනවා කියලා කියන්නේ රසවාදී කියන අපේ වෙලා ඉන්න රසවාදීවට මේක තමයි. මේ අතර ගල්කිස්ස කොට්ටාස විශේෂ යතුරු පැදිය ඒකකය ගල්කිස්ස පොලිස් දූෂණ මර්දනාංශ නිලධාරීන් සමග එක්ව කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 6කට වැඩි වටිනාකමකින් යුත් මද්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙහිවල වෙරළ තීරයේ සංචාරක අවන්හලක් පවත්වාගෙන යමින් මද්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නිරත වූ පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 35කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 6ක් සහ ඒවා බෙදා හැරීමට යොදාගත් මෝටර රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ මගින්. නීති විරෝධී ලෙස ගිනියවි ඇතුළු ආයුධ නිෂ්පාදනය කිරීමේ ස්ථානයක් වලස්මුල්ල මැදගංගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා තිබෙනවා. එහි තිබී ගල්කටස් වර්ගයේ ගිනියවියක් සහ විවිධ ගිනියවි සඳහා යොදන උණ්ඩ රසක් සොයාගෙන ඇති අතර එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. රුවන්වැල්ල ප්‍රදේශයේ පොලිසිය සිදු කළ මෙහෙයුමකදී බෝර 12 ගිනියවි 3ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ප්‍රදේශයේද සිදු කළ තවත් මෙහෙයුමකින් හෙරොයින් මද්ද්‍රව්‍ය සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර උසස් පෙළ සිසුවෙකුද ඔවුන් අතර සිටින බව පොලිසිය සඳහන් කළා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර පාටලි චම්පික සරත් ෆොන්සේකා බලික් සමරවික්‍රම ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් 9 දෙනෙකුට දේශපාලන පළගෙනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නයි අද සිතාසි නිකුත් කරුණා. ඒ දේශපාලන වශයෙන් පළගෙනීමේ අරමුණින් තම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහල් ජයතිලක මහතා කොමිසමට කර තිබූ පැමිණිල්ලකට අදාළවයි. දිවිනගම දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේදී ස්වේච්ඡාවෙන් ඉවත් වූ සේවකයින්ට වන්දි සහ පාරිතෝෂිත දීමන ලබා දීම ඉසුරුමත් නිවාස වැඩසටහන යටතේ සහන ලබා දීමේ සිද්ධිවලට අදාළව තම අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලන අරමුණෙන් සිදු වූ බවට වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මෙම කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබුණා. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර පාටලි චම්පික රණවක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ මලික් සමරවික්‍රම යන අයට ලබන 21 වෙනිදා කොමිසම හමුවේ පෙනී සිටින්නයි සිතාසි නිකුත් කෙරුණේ. මීට අමතරව දෙමළ ජාතික සංධානයේ නායකාර සම්බන්ධන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් අනුර කුමාර දිසානායක නීතිඥ ජේ.සී. වැලියමුණ ආචාර්ය ජයන්පති වික්‍රමරත්න යන අයටද එදිනම කොමිසම හමුවේ පෙනී සිටින්නයි සිතාසි නිකුත් කර තිබෙනවා. අද කොමිසම හමුවේ වෛද්‍ය නිහාල් ජයතිලක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොමිසමෙන් ඉල්ලා සිටියේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර දිවිනගම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් එන්.කේ. ආනන්ද විජේපාල සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසේ පොලිස් අධිකාරී සේරසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසක්ද වග උත්තරකරුවන් ලෙස නම් කරන ලෙසයි. කඩුවෙල හිටපු මහේස්ත්‍රාත්වරයාද සිද්ධියට අදාළව සාක්ෂිකරුවෙකු ලෙස නම් කරන්නයි ඔහු කොමිසමෙන් කළ ඉල්ලීමට අනුව ඔහුටද ලබන 21 වෙනිදා කොමිසම හමුවේ පෙනී සිටින්නයි සිතාසි නිකුත් කරනවා. කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තුව తాවකාලිකව ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනාධිකරණය ආද නියෝග කළා. ඒ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක් කඩා බිඳ දැමීමට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කළ රීට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී දැන් තවත් පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ හලාවත තුඩුවේ සිට නාවික සතපුම් 10ක් පමණ දුරකදී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සැකකටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී එහි තිබී අමු කහ කිලෝග්‍රෑම් 6381ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඔවුන්ගෙන් ලැබුණු තොරතුරු මත කහ මිලදී ගැනීමට බවට පැවසෙන පුද්ගලයන් 9 දෙනෙකු රුපියල් ලක්ෂ 22ක් සමග අත්අඩංගුවට තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ව්‍යාපාරිකගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට අතර ඔහු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා. පැමිණිලිකාර පාර්ශවයේ වන අදාළ ව්‍යාපාරිකයාට කිසිදු බලපෑමක් එල්ල නොකරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා මාලක සිල්වාට තරයේ අවවාද කර තිබෙනවා.
ලාහුගල ප්‍රදේශ ලේකම් කොට්ටාසේ හුලන්නුගේ කඳ හිදගම් ප්‍රදේශයේදී පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුවද තමන්ට පානීය ජලය නොලැබෙන බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් අද උද්ඝෝෂණයක නිරත වූ අතර එදි පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. රටවටා හිරු මේ සූදානම සමුගෙන යන්නට පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයුබෝවන්.